ආයිබෝවන් සියලු දරුවන්ට අද මම කල්පනා කරා ඔබත් එක්ක 6 ශ්‍රේණිය අපේ විද්‍යා විෂය නිර්දේශ තියෙන තවත් එක් පාඩමක් වන ශබ්දය හා ඇසීම කියන පාඩම අපේ 6 වෙනි පාඩමත් එක්ක ඔබත් සමග සම්බන්ධ වෙන්න. දරුවනේ මේ පාඩම කරන්න ඉස්සෙල්ලා මම ඔබට පොඩි යෝජනාවක් කරනවා. මේ ක්‍රියාකාරකම් සමූහයක් මේ පාඩම ඇතුළේ තියෙනවා. මම උත්සාහ කරනවා ඔබත් සමග ක්‍රියාකාරකම් සමූහය මේ අතරම කරන්න. ඒ නිසා ඔබ මේ අවස්ථාවේදී ඔබගේ අසල තියෙනවා නම් ඔබ මෙන්න මේ ද්‍රව්‍ය සෝලා තියාගන්න. මම හිතන්නේ මේ කිසිවක් අපහසු දේවල් නෙවෙයි. ඔබට පේනවා. ඔබට බ්‍රිස්ටල් බෝඩ් කැබැල්ලක්, කාඩ් බෝඩ් කැබැල්ලක්, පතුරක්, මැලියම් ස්වල්පයක්, ඔබට තිබෙනවා බයිසිකල් සීනුවක්. ඒනොට ඔබට විනාදච්චක පාවිච්චි කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ කුඩා තට්ටු කිරීමේදී ශබ්දයක් ඇතුළු උපකරණයක්, කුඩා රබානක්, කුඩා කඩදාසි කැබලි කීපයක් වගේ දේවල් ඔබට සපයා ගන්න වෙනවා. රබානක් නැත්නම් ඔබට පුළුවන් බැලුම් පටලයකට ගහලා මොන හෝ භාජනයක කුඩා රබානක් ආකාරයේ සැකස්මක් හදාගන්න. හොඳයි, අපි ඊට පස්සේ සම්බන්ධ වෙමු නැවත පාඩමත් එක්ක. මම හිතනවා ඔබ සියලු දෙනාම මේ උපකරණ එකතු කරගෙන මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙයි කියලා. හොඳයි, ඒ බලාපොරොත්තුවත් එක්ක අපි යනවා නැවත පාඩමට. අපේ පාඩමට මම ඔබට කිව්වා අද අපේ පාඩම වෙන්නේ දරුවනේ විද්‍යාව 6 ශ්‍රේණිය ශබ්දය හා ඇසීම කියන පාඩම. දැන් දුවේ පුතේ මේ පාඩමත් එක්ක අපි සම්බන්ධ වෙද්දී මට මුලින්ම ඔබට කියන්න දෙනවා මොකද්ද මේ ශබ්දයක් කියන්නේ. ශබ්දයක් අපට වැදගත් වෙන්නේ ඇයිද කියලා. ඇත්තම දරුවනේ ශබ්දයක් අපට වැදගත් වෙනවද? ඔව්, ඔබ කියයි ඔව් කියලා. මොකද දරුවනේ අපි අවට පරිසරය හඳුනා ගන්න එක මාධ්‍යයක් තමයි ශබ්දය කියලා කියන්නේ. අපේ ශබ්දයට අපේ කන සංවේදී වෙනවා. අපට ලැබෙන කන් දෙකක් නේද? අපිට මේ ශබ්දය මෙන්න මේ කන හරහා ලබා ගන්න පුළුවන්. මම පොඩි සිදුවීමක් ඔබත් එක්ක ඉස්සලා උදාහරණයක් කතා කරන්නම්. බලන්න මේ සිදුවීම. මේක සාමාන්‍ය වනාන්තරයක වෙන්න පුළුවන් දෙයක්. ඔබට පේනවා ඉන්නවා මුවෙක්, කොටියෙක්. දැන් මේ මුවා කොටිය දකින්නේ නැහැ. හැබැයි අපි හිතුව මෙහෙම දෙයක් වුණයි කියලා. දැන් සමහරලාට මේ කොටිය මේ මුවා අල්ල ගන්න ගොදුරක් කරන් එන්න පුළුවන්. හැබැයි ඔය අතරමඟදී මේ කොටිය ශබ්ද කළොත් දරුවනේ ඒ ශබ්දය මගින් මුවාට තමන් ඉන්න තැනින් ඉවත් වීමේ වාසනාව හැකියාව හම්බ වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්දී මේ කොටිය කියන සත්වයාගේ ශබ්දය මේ මුවාට ග්‍රහණය වුණා. එහෙනම් ශබ්දය මගින් නිසා තමයි ඒ සතාට හැකියාව ලැබුණේ තමන් ඉන්න තැනින් පලා ගිහලා තමන්ගේ ජීවිතේ බේරගන්න. එහෙනම් දරුවනේ මෙතන ඔබට මම තව දෙයක් මෙතනදී පැහැදිලි කරනවා. ඒ තමයි මම ඔබට කිව්වා ශබ්දය කියන එක අපේ පරිසරය හඳුනා ගන්න වැදගත්. මෙන්න බලන්නකො මෙතන වෙච්චදී මේ මුවාට තමන්ගේ පරිසරය හඳුනාගෙන ආරක්ෂාවකින් දේ සපය ගන්න හම්බුනේ ශබ්දය හඳුනා ගැනීමේ හැකියාව නිසා. ඒ විතරක් නෙවෙයි. අපි මේ කොටිය ගැන කතා කරමු. මේ කොටිය කියන්නේ මාංශ භක්ෂකයෙක්. මෙයා කැලේ ජීවත් වෙන්නේ සතුන් අල්ලාගෙන මස් අනුභව කරලා. ඒතර මේ සත්වයා තමන්ගේ ආහාර සොයාගන්නේ අවටින් වෙන ශබ්ද පාවිච්චි කරලා. දැන් අපි හිතමු කැලේ ඉන්න කොටියෙක් කැලේ මැද්දෙන් ඇවිදගෙන යනකොට එම සතාට ඇහෙනවා අසල ස්ථානයක ගවේකෝ මෝරජ්ජෝක ශබ්දය. එහෙනම් ඒ ශබ්දය මගින් මේ කොටිය ක්‍රියාත්මක වෙනවා තමන්ගේ ආහාර සපය ගන්න. දරුවනේ අපිත් ඒ වගේ තමයි අපි බොහෝ දේවල් සපය ගන්නේ පරිසරය හඳුනගන්නේ මෙන්න මේ ශබ්ද පාවිච්චි කරලා. ඒ කියන්නේ ශබ්දය ගැන දැනගන්න එක, ශබ්දය ගැන ඉගෙන ගන්න එක, ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් කරන එක දරුවනේ ඔබට මට හැමෝටම වැදගත් වෙයි. නම් මේ පාඩමේ වැදගත්කම මම ඔබට කියලා දුන්නා. දරුවනේ පුංචි ඔබට මේ පරිසරය හඳුනා ගන්න වෙනවා. අපට හඳුනා ගන්න වෙනවා. පරිසරයේ සියලුම ජීවීන්ට හඳුනා ගන්න වෙනවා. මේ හඳුනාගත්තේ නැත්නම් දරුවනේ මේ පරිසරයේ සාර්ථකව ජීවත් වීමේ හැකියාව අපට ලැබෙන්නේ නැහැ. අපි ශබ්දයේ විතරද හඳුනාගන්නේ පරිසරයේ? නැහැ. අපි ශබ්දේ විතරක් නෙවෙයි. අප බොහෝ දේවල් පරිසරයෙන් හඳුනා ගැනීමක් කරනවා. පරිසරයෙන් අපට හඳුනා ගන්න බැරි නම් අපේ පරිසරයේ සාර්ථක ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. දරුවනේ පරිසරය හඳුනා ගන්න අපිට තියෙනවා ඉන්ද්‍රියන් පහ. අපිට පේනවා ඇස තියෙනවා,
ඇස කන අපි ඇසෙන් ශබ්දය ලබා ගන්නවා. අපි පෙනීම ලබා ගන්නවා. අපි කනෙන් ශබ්දය ලබා ගන්නවා. අපි දිව පාවිච්චි කරලා රස හඳුන ගන්නවා. අපි සම පාවිච්චි කරලා අපේ ස්පර්ශය උෂ්ණත්වය පස්සේ සීතල සිසිල පීඩනය වගේ ගොඩක් දේවල් වේදනාව වගේ දේවල් අපි අපේ සමෙන් ලබා ගන්නවා. නාසයෙන් අපි ගන්ධය ලබා ගන්නවා. එහෙනම් දරුවනේ අපිට පැහැදිලි කන විතරක් නෙවෙයි තවත් ඉන්ද්‍රියන් කන හැරෙන විට තවත් ඉන්ද්‍රියන් හතරක් අපේ ජීවිතේට වැදගත් වෙනවා. ජීවිත පරිසරයේ ලැබෙන සංවේදන ලබා ගන්න වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ අපි මේ වෙලාවේ කතා කරන්නේ ඔබට වැදගත් වෙන මට වැදගත් වෙන වෙනස් සත්තුන්ට බොහෝසේ වැදගත් වෙන කන ගැන සහ කනෙන් ඇසීමේ ක්‍රියාවලිය ගැන. හොඳයි. දරුවනේ ඔබ ශබ්ද කරපු අවස්ථා ගොඩක් තියෙනවා. ඔබ පාසල යන දවස්වල පාසලේදී ඔබ යහළුවන් සමග සෙල්ලම් කරනවා. ඔබ කෑ ගහනවා. ඔබ ශබ්ද ඇති කරනවා. මේ ශබ්ද අනිත් අයට ඇහෙනවා. අර කොටියාගේ ශබ්දේ මුවාට ඇහුණා වගේ අනිත් අයට මේ ශබ්ද ශ්‍රවණය වෙනවා. ඔවුන් ඒ මගින් සංවේදන ලබා ගන්නවා. දැන් ඔබට සමහරට මේ වගේ දෙයක් ඔබ ශබ්ද කරනවා වගේම ඔබට තව කෙනෙකුගේ ශබ්ද ඇහෙන්න පුළුවන්. ඔබට ගුවන් යානක ශබ්ද ඇහෙන්න පුළුවන්. ඔබට අකුණු ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒ වගේම ඔබට කුඩා ඔරලෝසුවක කුඩා ශබ්දයක් ඇති වෙන්න පුළුවන් පරිසරයේ. ඒ වගේම අපට මෝටර රථයක ශබ්දය ඇති වෙන්න පුළුවන්. මේ ශබ්ද සියල්ලම අපි ග්‍රහණය කරමින් තමයි ඉන්නේ. මේ ශබ්ද සියල්ලම අපි එකවර ග්‍රහණය කරමින් ඉන්නවා. පරිසරයේ තියෙන ශබ්ද ගොඩාක් අපට එනවා. මේවා අපි කන මගින් ග්‍රහණය කරගෙන අපට අවශ්‍ය ශබ්ද තෝරා බේරාගෙන ඒ අනුව පරිසරයේ අනුගත වීමක් පරිසරයේ හැසිරීමක් දරුවනේ පුංචි ඔබ සහ අපි පෙන්වනවා. සතුන් සියලු දෙනාම පෙන්වනවා. එහෙනම් ඔන්න දැන් මම ඔබත් එක්ක කතා කරපු දේවල් සාකච්ඡා කරපු දේවල් අපි ආයෙ මතක් කරමු. හොඳට බලා ගන්න. මම ඔබට කිව්වා මිනිසා ඇතුළු ඔබ මම සියලු දෙනාම ජීවීන් සතුන්. මේ ලෝකේ ඉන්න ජීවීන්ට පරිසරය හඳුනා ගන්න ඕන. මේ පරිසරය හඳුනාගෙන අපි යම් යම් වෙනස්කම් කරනවා, වෙනස් වීම වලට අනුගත වෙනවා පරිසරයට ගැළපෙන විදියට. සතුන්ට පරිසරය හඳුනා ගැනීම සැලසෙන වාසි ගොඩක් තියෙනවා. එකක් මම ඔබට කිව්වා තමන්ගේ ආරක්ෂාව තියාගන්න. තමන්ට ආහාර සපය ගන්න. ස්වභාවික අනතුරු වලින් අපිට බේරෙන්න. නේද? ඒ වගේ ගොඩක් කරුණු වලට අපි ශබ්ද හඳුනා ගැනීම වැදගත් වෙනවා. දරුවනේ ශබ්ද හඳුනා ගැනීමේදී ඔබ හිතන්න අපිට වැදගත් වෙන්නේ අපේ කන. ඒක අපි කියන සංවේදී ඉන්ද්‍රියක් කියලා. දරුවනේ අපේ සංවේදී ඉන්ද්‍රිය තවත් හතරක් තියෙනවා. සේරම පහක් තියෙනවා. කන හැරෙන විට හතරක් තියෙනවා. ඔබ දන්නවා අපි කතා කරා. මොනවද? ඇස අපි පෙනීම ලබා ගන්නවා. නාසය අපි ගන්ධය ලබා ගන්නවා. නේද? අපි සමෙන් කීපයක්ම ලබා ගන්නවා. ඔබට කිව්වා උෂ්ණත්වය, පීඩනය, ස්පර්ශය, වේදනාව වගේ නේද? වගේ දේවල් ගොඩක් අපි ලබා ගන්නවා. පීඩනය වගේ ඒවා ගොඩක් ලබා ගන්නවා. මේ ලබා ගන්න ඒවා අපි ග්‍රහණය කරගෙන සතුන් සියලු දෙනාම ඔබම ඇතුළු සියලු දෙනාම පරිසරයට අනුව ජීවත් වෙන්න හැඩගැහෙනවා. එහෙනම් ඔබට ඒක ගැන මම හිතන්නේ පැහැදිලි ඇති. හොඳයි දුවපුතේ අපි ඊළඟට යනවා තවත් දෙයක් ඉගෙන ගන්න. ඒ තමයි අපිට කොහොමද ශබ්දයක් ඇසෙන්නේ කියලා. අපිට ශබ්දයක් ඇසෙන්නේ කොහොමද? කොහොමද ශබ්දයක් ග්‍රහණය කරගන්නේ? බලන්න දුවපුතේ. දැන් අපිට සමහර පරිසරයේ ඌනතරම් ශබ්ද. ඔබගේ යහළුවෝ කෑ ගසන ශබ්ද, සතුන්ගේ ශබ්ද, නේද? වාහනවල ශබ්ද. ඊට පස්සේ දියැලක ශබ්ද, ගලන ශබ්ද, සමහර අකුණු ඇති වෙන ශබ්ද, වර්ෂාවේ ශබ්ද, නොයෙක් ශබ්ද ඇති වෙනවා. විශාල ශබ්ද ප්‍රමාණයක් අපි ඔබට කලින් කිව්වා. අපි විශාල ශබ්ද ප්‍රමාණයක් ග්‍රහණය කරමින් පවතිනවා. හරිද? අපි උදාහරණයක් ගමු. දැන් මෙන්න එක අවස්ථාවක්. ඔබගේ යහළුවෙක් ශබ්ද නගා කතා කරනවා. හඬ නගනවානේ. ඒ වගේම මම ඔබට දැන් මේ ශබ්දය ඔබට ඇහෙන්නේ කොහොමද? උදාහරණයක් මේ ශබ්දය ඔබට ඇහෙන්නේ මේ ශබ්දයෙන් ලැබෙන තරංග අපි එහෙම කියමුකෝ.
තරංග අපේ කන ඇතුළට ගිහිල්ලා අපේ කන ඇතුලේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ පණිවිඩයක් යන අපේ මොළයට. ගිහිල්ලා මොළයේ විසින් දරුවනේ ශබ්දය තේරුම් ගැනීමක් කරනවා. මොළයේ විසින් ශබ්දය තේරුම් ගැනීමක් කරනවා. තේරුම් ගන්නගෙන අපි තේරුම් ගන්නවා දැන් මේ ශබ්දය කවුද ඇති කරේ කියලා. මේ ශබ්දේ බෙල්ලේක ශබ්දය නේද? මේ ශබ්දය ඇති කරේ ගවයේගේ ශබ්දය නේද? මේ ලේනගේ ශබ්දය. අපි ශබ්දය අඳුනගන්නේ මොළේ. කණෙන් කරන්නේ ශබ්දය අරගෙන මොළයට සැපයීම පමණයි. හොඳයි දුව පුතේ. අපි ඊට පස්සේ පොඩි ක්‍රියාකාරකමක් කරමු. ඔබට පුළුවන් පාසල යන දවසක නම් යාළුවොත් ඒතරම් මේ ක්‍රියාකාරකම් කරන්න. එහෙම නැත්නම් නිවසේදී නංගි මල්ලි ඇතුළු ඔබගේ සහෝදර සහෝදරයෝ යහළුවෝ එක්ක මේ වගේ පොඩි ක්‍රියාකාරකමක් කරලා පුළුවන් ඇසීම සම්බන්ධව යම ඉගෙන ගන්න. හොඳයි. ඔබට පේනවා ඔව් ඔබ කියන්නේ ඔබගේ යහළුවෝ කීප දෙනෙකුට ඔවුන්ගේ කන් වසා සිටින්න කියලා. ඒක ඔබ කුඩා ශබ්දයක් ඇති කරන්න. ඔබ රබානක් යොදා ගන්න පුළුවන්. ඔබ හදපු රබානක් යොදන්න පුළුවන්. ගෙදර තියෙන රබානක් හෝ බයිසිකල් බෙල් එකක් වැඩි වුණු පාරයි දාන්න ශබ්දය ඇති කරන්නයි ඕන. ඔවුන්ට කන් වසා ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔබ අහන්න ඔවුන්ගෙන් මගේ මේ ශබ්දය ඔබට ඇසුණද? නේද? ඔවුන් කියයි ශබ්දය ඇහුන්නේ නැහැ කියලා. ඔවුන්ට ශබ්දය ඇහෙන්නේ නැහැ. නේද? ඊට පස්සේ ඔබ ඔවුන්ට කියන්න කන් විවෘත කරන ශබ්දය අහන්න කියලා. ඔව්. ඔවුන් කියයි ඔබට අනිවාර්යයෙන්ම හොඳට ශබ්දය ඇහුණා කියලා. ඒ ක්‍රියාකාරක නම් මම නැවතත් කියනවා. හොඳට අහගෙන ඉන්න. ඔබ ඔබගේ යහළුව හෝ සහෝදර සහෝදරිය කියලා කියන්න කන් දෙක වසාගෙන ඉන්න කියලා ඔබ යමක් වාදනය කරන්න. ඊට පස්සේ ඔවුන්ගෙන් අහන්න ඔබට ඒ ශබ්දය ඇසුණද කියලා. සමහරවිට ඔවුන් කියයි ඇසුනේ නැහැ නැත්නම් අඩුවෙන් ඇසුණා. ඒ වගේ පිළිතුරක් ඔබට ලැබෙයි. ඊට පස්සේ ඔබ ඔවුන්ගේ කන් විවෘත කර තබා ගන්න උපදෙස් දීලා නැවත වාදනය කරන්න. ඔව්. ඔබට ඔවුන් කියයි ඒක ඇහුණා කියලා. දැන් මොකද්ද මේකට හේතුව? අපි මේකට හේතුව දැන් හොයාගෙන යන්න හදන්නේ. ඇයි මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ උනේ? කන් වසාගෙන සිටනකොට ඇහුන්නේ නැහැ. හැබැයි කන් විවෘත කරාම ඔවුන්ට ඒක ඇහුණා. දරුවනේ ඒකට හේතුව මම කලින් ඔබත් එක්ක සාකච්ඡා කරා. අපි ශබ්දයක් ඇති කරාම පරිසරයේ ඒක යනවා අපි අසල සිටින සියලු දෙනාගේ කන් තුලට. ගිහිල්ලා මේ කන් තුලින් ඒ ශබ්දය කනෙන් ග්‍රහණය කරගන්න. කන තුලට ගිහිල්ලා කනේ ඇතිවන එක්තරා ක්‍රියාවලි සමුදායක ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී අපේ මොළයත් සමග මේ කන සම්බන්ධ වෙනවා. ඔබ දන්නවා අපේ ඉස්ස ඇතුලේ මොළයක් තියෙනවා. මේ මොළය තමයි අපේ සංවේදී ලබා ගන්න ප්‍රධාන ඉන්ද්‍රියක් වෙන්නේ. අපට කවදා හරි තේරෙයි. මෙන්න මේ ශබ්දය අපේ ශබ්දය කනට ගියා. කනෙන් ශබ්දය සකස් කරලා මොළයේ වෙත පණිවිඩයක් ආකාරයට ලබා ගන්නවා. මෙන්න මේ පණිවිඩය මොළෙන් තේරුම් ගන්න මම අපට කලින් කිව්වා වගේ අපේ ශබ්දයේ තේරුම් ගන්න ඒ කුමක්ද පහදා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් දැන් ඔබට මම කිව්ව දේවල් නැවත වතාවක් කියන්නම් කතා කරනවත් සමග. ඒ තමයි මම ඔබට කිව්වා පරිසරයේ ගොඩාක් ශබ්ද තියෙනවා කියලා කිව්වා. මම ඒකම ඔබට කිව්වා මේ ඇතිවන ශබ්ද ග්‍රහණය කරගන්න අපට අවශ්‍යයි කියලා. ඊට පස්සේ මම ඔබට කිව්වා අපි ශබ්ද අඳුනගන්නේ ග්‍රහණය කරගන්නේ මොන ඉන්ද්‍රියෙන්ද කියලා. ඔබ දන්නවා කනෙන් තමයි අඳුනගන්නේ. මේ කනෙන් ශබ්ද අඳුනගන්නේ කොහොමද කියලා මම ඔබට දැන් කියලා දුන්නා. නේද? අපේ ක්‍රියාකාරකමක් කරා. ඒ තමයි ඇති කරන ශබ්දයක් කනට ගිහිල්ලා ඊට පස්සේ ඒක කනෙන් මේක සකස් වෙලා පණිවිඩයක් විතර මොළයට යනවා. මොළයෙන් දරුවනේ අදාළ ශබ්දය තේරුම් ගැනීමක් වෙනවා. අදාළ ශබ්දය තේරුම් ගන්නව මොළයෙන් ඔව් තමයි සම්පූර්ණ ශබ්දය තේරුම් ගන්න ඔබට දැනුවත් වෙන්නේ මෙන්න මේ වගේ ශබ්දයක් අපට ආවේ කියලා. හොඳයි ඔබ දැන් අපි ඔන්න ගොඩක් දේවල් මේක කතා කරා ඔබට මම හිතන්නේ මේ ටික තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. හරි. තවත් කොටසකට අපි දැන් ගමන් කරනවා. ඒ තමයි අපේ කම්පෙත්තේ මොකද්ද කරන්න කියලා. නේද? ඔබට මට කම්පෙත්තක් තියෙනවා. හැබැයි සමහර සත්තුන්ට පුතේ බාහිර කනක් තිබුණායි කියලා බාහිර කම්පෙත්තක් නැහැ. මේ කම්පෙත්ත පීඩන්නේ ශීලපායින්ව අපට පීඩන.
එතකොට මේ කම්පෙත්තෙන් වාසියක් තියෙනවා. ඒ වාසිය සමහරවිට මේකට ඔබ දන්නවා. ඒ තමයි දරුවනේ අපේ ශබ්දය ගලාගෙන එන්නේ වායුගෝලයේ තුලින් තරංගයක් විදියට. ඔබට මේ වචන ටිකක් නොතේරෙන වචනයක් වෙන්න පුළුවන්. වායුගෝලයේදී ගලාගෙන මේ ශබ්දය. මේ ශබ්දය වායුගෝලයේ ගලාගෙන ඇවිල්ලා අපේ කන තුලට ඇතුල් වෙනවා. අපි දන්නවා කනේ සිදුර පොඩි සිදුරක් තියෙනවා. කුඩා සිදුරක් තියෙනවා. ඒ සිදුර ප්‍රමාණය විතරක් තිබුණා නම් අපිට ලැබෙන්නේ අර ශබ්දයේ ටිකයි. එතකොට අපි ශබ්දයේ ඇසීමේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මය විසින් අපට පොඩි සැලසුමක් දීලා තියෙනවා. ඒ තමයි අපේ කම්පෙත්ත ටිකක් විශාල කරලා තියෙනවා. දරුවනේ වෙන්නේ ඒ කුඩා ශබ්ද විශාල ශබ්ද සම්බන්ධව ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි කුඩා ශබ්ද සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. විශාල ශබ්දයක් අපිට නිකම්ම දුන්නා නම් කුඩා ශබ්දයක් එනකොට ඔව් අපිට ඒක අපහසුද? අපි කියනවා කන වෙත යොමු කරන්නේ ශබ්දය මෙන්න මේ කම්පිතයි. ශබ්දය සඳහා සංවේදී ඉන්ද්‍රිය වෙන්නේ කන. නේද? ඒතර මේ කන සංවේදී ඉන්ද්‍රිය වෙනවා වගේම කම්පෙත්තෙන් කරන්නේ මොකක්ද දරුවනේ? මෙන්න මේ කම්පෙත්තෙන් කරන්නේ අපේ කනට ලැබෙන ශබ්ද කන තුලට යොමු කරන්න කම්පෙත්ත වැදගත් වෙනවා. ඔබට අමතක වෙන එකක් නෑ. හොඳයි. දැන් මේ අපිට පේනවා කුඩා ඔරලෝසුවක් තියෙනවා. මේ කුඩා ඔරලෝසුවේ ශබ්දයක් අපි හිතමු එනවා කියලා. මේ ශබ්දයක් එනකොට වෙන්නේ මෙන්න මේ අපේ ඒ ශබ්දය මෙන්න මෙහෙම ඇවිල්ලා අපේ කම්පෙත්ත තුලට නේද? මෙහෙම එනවා. ඇවිල්ලා එයා අපේ කම්පෙත්ත තුලට කනේ සිදුර තුලට ඇතුල් වෙන උත්සාහ කරනවා. ඒ ඇතුල් වෙන ප්‍රමාණය තමයි අපට ඇසෙන්න බලපාන ප්‍රමාණය. ඊට පස්සේ වෙන්නේ මේ කනේ සිදුර තුලින් තවදුරටත් ඇතුළට ගමන් කරනවා මොළය දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. හරි. දැන් ඔය කුඩා කම්පෙත්තන්නේ ඔය තියෙන්නේ. මේ කම්පෙත්ත ටිකක් විශාල වුණා. කම්පෙත්ත තරම් විශාල අවස්ථාවක සලකමු. දැන් ඔබ දැක්කා මේ අවස්ථාවේදී කම්පෙත්ත පුරාමෙන ශබ්දය එයා කන ඇතුළට හැරෙනවා. දැන් ඊට වඩා කම්පෙත්ත විශාල අවස්ථාවක්. හිතන්නකෝ. දැන් ඔබට පේනවා මෙයාට තවත් ශබ්ද ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. වැඩි තරංග ප්‍රමාණයක් මෙයා කන ඇතුළට හරවනවා. දරුවනේ මේ නිසා කම්පෙත්තේ ප්‍රමාණය කෙනෙකුගේ ශ්‍රවණ තත්ත්වයේ වැඩිවීම කෙරේ බලපාන්න පුළුවන්. හරි. ඒ බලපාන්නේ කම්පෙත්ත මගින් පරාවර්තනයක් ශබ්දයේ පරාවර්තනයක් හරවා යැවීමක් කරන නිසා මම හිතන්නේ දරුවන්ට මම මේ කියන දේ පැහැදිලි වෙන්න ඇති. හොඳයි දූපති. දැන් ඔබට දැන් මේ ගැන මතක් කරාම ගොඩක් දේවල් හිතනවා. ඔව්. මට හිතන ප්‍රධාන දේ මම දන්නවා. සමහර සතුන්ගේ කම්පෙත්ත තරමක් විශාලයි සතාට වඩා. මිනිසාගේ ප්‍රමාණයට අපේ කම්පෙත්ත මේ ප්‍රමාණය තියෙනවා. හැබැයි සමහර සත්තු ඉන්නවා සතා පොඩි වුණාට කම්පෙත්ත ලොකු. ඒකට හේතුව මොකද්ද? ඔබ දන්නවා. නේද? බලමු අපි මේ වගේ අවස්ථා කිහිපයක්. අවස්ථා කිහිපයක් බලමු. දැන් බලන්න මේ හාවට එයාගේ හිසට ප්‍රමාණයටත් වඩා දිග ප්‍රමාණයකට කම්පෙත්තක් තියෙනවා. හිස මේ ගාන නම් මේ ප්‍රමාණය නම් ඔබට පේන කම්පෙත්ත ඒ ප්‍රමාණයටම තියෙනවා. අපේ එහෙම නෑනේ. අපේ හිසට වඩා කම්පෙත්ත ගොඩක් අඩුයි. හේතුව තමයි මේ සතාට වැඩි ශබ්ද ප්‍රමාණයක් ග්‍රහණය කරන්න වාසනාව අවස්ථාව තියෙනවා. බලන්න තවත් අවස්ථාවක්. මේ බල්ලේ කම්පෙත්ත බලන්න ඕන ටික විශාලයි. බල්ලගේ ඇඟට සාපේක්ෂව මේ කම්පෙත්ත ලොකුයි. ඒ වගේ ඔබ දැකලා ඇති මේ සත්තුන්ට අපට බැරි දෙයක් කරන්න පුළුවන් කම්පෙත්ත ආශ්‍රිතව. ඒ තමයි අපට හිස මෙහෙම තියාගෙන කම්පෙත්ත විතරක් හරවන්න බෑ. හැබැයි මේ සත්තුන්ට කැලේ ඉන්න ගොඩක් සත්තුන්ට වුණේ මොකද්ද තියෙන්නේ? හිස තියාගෙන කම්පෙත්ත විතරක් හරවලා ශ්‍රවණ අවස්ථා නැත්නම් අපි කියනවා ශබ්දය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක යාළට දෙයක් වෙනවා ආරක්ෂාව කියන්නේ. බහුලවම ආරක්ෂාවට බලපාන එක. බලන්න මේ බහුලයේ කම්පෙත්ත විශාලයි. එයා කම්පෙත්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. එයාගේ හිසරතර කීප ගුණයක කම්පෙත්තක් තියෙනවා. හොඳයි දරුවනේ. ඇයි මෙහෙම උනේ කියලා අපට හිතෙන්නේ නැද්ද? ඔබ දැන් හිතනවා. ඇයි මෙහෙම උනේ? හැබැයි දැනටත් ඔබ පිළිතුර දන්නවා. මොකක්ද පිළිතුර?
දන්නවා. ඒ තමයි කැලේ ජීවත් වෙන වනාන්තර ජීවත් සතුන්ට ආරක්ෂා වැදගත්. ඒගොල්ලෝ ආරක්ෂාව ලබා ගන්න ප්‍රධාන උපක්‍රමයක් තමයි කන මගින් ශ්‍රවණයෙන් ආරක්ෂා ලබා ගන්න. එයාලා සියලු ශබ්ද ග්‍රහණය කරන තමන්ගේ වටේ තියෙන අපිට වඩා. අපි එහෙම උනන්දුවක් නැහැ. අපි ප්‍රබල උනන්දුවක් නැහැ සමාන ශබ්ද ග්‍රහණය කරගන්න. හැබැයි කැලේ ජීවත් වෙන සතෙකුට මේ ශබ්ද ග්‍රහණය කිරීම හරි වැදගත්. ඒගොල්ලෝ ශබ්ද වලින් තමයි තමන්ගේ වටේ අපට සිදුවන දේවල් හඳුනගන්නේ. කොටියෙක් පේන්න ඉස්සරලා ඈත ඉන්න කොටියේ හඬ ඇහුනම ඈතට ගිහිල්ලා සැඟවෙන එක මුවෙකුට ලේසි පහසු ආරක්ෂිතයි නේද? ඒකට හඬ අනුව බොහෝ දේවල් තීරණය කිරීම කැලෙන සතුන්ගේ ගතිගුණය. ඒ නිසා මේ කැලේන සතුන්ගේ අපිට වඩා ආරක්ෂක උපක්‍රමයක් විදියට දරුවනේ කම්පෙත්ත විශාලලා තියෙනවා. හොඳයි. දැන් මේ කම්පෙත්ත විශාල වීම බලපාන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා ඉඳ වැඩක් නැහැ. අපි ක්‍රියාකාරකමක් කරමු. කම්පෙත්ත විශාල වුණාම නැත්නම් තරංග වැඩි ප්‍රමාණයක් උලා ගත්තම අපිට ශ්‍රවණය හොඳින් ඇහෙනවද කියලා ශ්‍රවණ තත්ත්වය වැඩි වෙනවද කියලා. දරුවනේ මේ සඳහා අවශ්‍ය වෙනවා මම මීට කලින් ඔබට කිව්වා ආරම්භයේදීම අපට සකස් කරගන්න වෙනවා කියලා ද්‍රව්‍ය කිහිපයක්. නැත්නම් මම ඔබට කිව්වා යෝජනාවක් කරා මා සමග මේ ද්‍රව්‍ය ළඟ තියෙනවා නම් ඔබ පාවිච්චි කරන්න බලන්න හොඳයි. ඔබට මම මුලින්ම අවස්ථාවක් කිව්වා පුළුවන් නම් දැන් හැකියාවක් තියෙනවා නම් බ්‍රිසල් බෝඩ් එකක් කතුරක් මැලියන් සල්පයක් සැර මෙන්න උපකරණ හදා ගන්න වෙනවා. ඔබ මේ වෙලාවේ වීඩියෝ එක බලමින් සිටනවා නම් වීඩියෝ එක මදක් නවත්තලා ඔබට හැකියාව තියෙනවා ඔය භාණ්ඩ පාවිච්චි කරලා මේ උපකරණය හදා ගන්න. මොකක්ද උපකරණය? ඔබට මේ රූප සරහනේ මම පෙන්නලා තියෙනවා කේතුවක්. මේ තියෙන්නේ මම කේතුවක්. ඔබට තියෙන්නේ කාඩ්බෝඩ් කැබැල්ලක් හතුර පාවිච්චි කරලා මේ වගේ කේතුවක් හදාගන්න. වැලියම් වලින් අලව ගන්න. එකක් හෝ දෙකක් හදා ගැනීම හොඳයි. වඩා හොඳයි. දැන් ඔබට පුළුවන් දරුවනේ මේ සඳහා ඔබගේ වැඩිහිටියෙක් නේද? උදව් කරගන්න. උනන්දුවෙන් සහභාගී වෙයි අනිවාර්යයෙන්ම. ඔබ විසින් ඉක්මනින් වීඩියෝ මෙතනින් නවත්තලා ඔය උපකරණය හදාගන්න. හදාගෙන අපි ආයෙත් ආරම්භ කරමු. හොඳයි. හරි. හොඳයි මම විශ්වාස කරනවා ඔබ මේනකොට මේක හදාගෙන සූදානම් කරගෙන අවශ්‍ය ද්‍රව්‍ය ලං කරගෙන ඇති කියලා. එහෙනම් අපි ආයෙත් යනවා අපේ පොඩි ක්‍රියාකාරකමකට කරන්න ඔබට මේ ක්‍රියාකාරකම් පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම්. හොඳයි. ඔබ සපය ගන්න ඔබගේ ගෙදර නිවසේ ඇති කුඩා ශබ්දයක් වෙන උපකරණයක්. ඒක හොඳයි ඔරලෝසුවක් පාවිච්චි කරන්න. ඔරලෝසුවක් නැත්නම් ඔබට පෑනකින් මේසයට තට්ටු කිරීම වගේ සරල ක්‍රමයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඔබ මේ හඬ ශ්‍රවණය කරන්න ඉස්සරලා. ඔබ හඬ ශ්‍රවණය කරන්න ඔබට සමහර විට මේ හඬ ඇහෙන එකක් නැහැ. එහෙම නැත්නම් ඔබට සමහරවිට මේ හඬ ඉතාම සියුම් වෙයි. ඊළඟට ඔබ මෙන්න මේ දේ කරන්න උත්සාහ කරන්න. නේද? ඔබ නේද? හඬ ශ්‍රවණය කරා ඔබට මේ හඬ ඇසුනේ නැහැ. නේද? ඔබ ඉතාම හොඳ ශ්‍රවණය කරනවා ඔබට හඬ ඇසුන්නේ නැහැ. ඊළඟට ඔබ කරන්නේ මෙන්න මේ දේ. ඔබ සපයාගත් අර සකස්ගත් කේතුව කාඩ්බෝඩ් කේතුව කනට තියලා ඔබ අර හඬ එන පැත්තට කන යොමු කරන්න. හොඳින් ශ්‍රවණය කරන්න. සමහර විටක දරුවනේ ඔබට ශබ්දය ඇසෙනවා ඇති. මේ කේතුවේ ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය වැඩි වෙන්න මේ ශබ්දය ග්‍රහණය කර ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒකට හේතුව මම ඔබට කියන්නම්. හේතුව ඔබගේ කන සාමාන්‍ය පරිදි ඔබගේ කන තියෙන වෙලාවට කනේ තියෙන පොඩි ඉඩ ප්‍රමාණය. මේ කම්පෙත්ති ප්‍රමාණය මගින් තමයි ශබ්ද තරංග ගත්තේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. කනේ ප්‍රමාණයට වඩා විශාල අවකාශයක් මගින් ශබ්ද තරංග නැත්නම් ශබ්දය පුරා ගැනීමක් කරනවා. බලන්නකෝ. දැන් මේ වෙලාවේ ගියේ ටිකයි කනට. ඒතර එයා තමන්ගේ ශ්‍රවණ තත්ත්වයෙන් ලබාගත මෙන්න මේ ඉතා සුළු ශබ්දය පාවිච්චි කරනවා. හැබැයි මේ වෙලාවේ ඔබට පේනවා ඊට වඩා වැඩි ශබ්දයේ ප්‍රමාණයක් කනට ගලා යාමේ කනට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඉන ශබ්දයේ දරුවනේ මෙතනින් ඇතුල් වෙලා මේම හේතුව දිගේ එකතු වෙලා ගිහිල්ලා අපේ කන තුල ලබා දෙනවා. හරි. මම දැන් ඔබත් සමග
ක්‍රියාකාරකම් දෙකක් කරනවා. මම හිතන්නේ තවමත් ඔබ ක්‍රියාකාරකම් කරනවා ඇති. සපයාගත් භාණ්ඩ ඔබ සතු තියෙනවා නම් ඔබ තවමත් ක්‍රියාකාරකම් කරනවා ඇති. වීඩියෝ එක මදක් නවත්තලා ඔබට නැවතත් ඕන ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ක්‍රියාකාරකම සාර්ථක වුණාට පස්සේ නැවතත් ඔබට අප සමග සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ කරන අතරතුර මමත් යනවා තවත් ඔබ සමග තවත් දෙයක් කතා කරන්න. දැන් දරුවනේ අපි ක්‍රියාකාරකම් දෙකක් කරා. එකක් තමයි මෙන්න මේ අවසානයේ අපි කරේ කේතුවක් පාවිච්චි කරාම ශබ්දය වැඩි වෙනවද කියලා ශ්‍රවණ තත්ත්වයේ හොඳින් සිදුවන බලන ක්‍රියාකාරකම්. ඊට කලින් අපි කරා තවත් ක්‍රියාකාරකමක් අපේ කන වැසුවම ශබ්දය එනවද නැද්ද කියලා. ඔබ දැක්කා කන වැසුවම ශබ්දය ආවේ නැහැ. ඒකෙන් අපි තීරණය කරා ශබ්දයක් ඇති වෙන්න නම් එම ශබ්දය අපට ඇසෙන්න නම් අනිවාර්යෙන් කන තුලට ඇතුල් වෙන්න ඕන. කන වසා ගත්තම කවදාකවත් ඒක ඇතුල් වෙන්නේ නැති නිසා ශබ්දය ඇහෙන්නේ එක්ක ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතාමත් කුඩාවට ඇහෙනවා. දැන් මේ ක්‍රියාකාරකම අපි තේරුම් ගත්තා. කම්පෙත්ති වටිනකම. කම්පෙත්ති තරම විශාල නම් වාසියක් තියෙනවා. ඒ වාසිය අපිට වඩා ගන්න සතුන්. කැලේ ජීවත් වෙන සතුන්ට දරුවනේ මම ඔබට පැහැදිලි ආරක්ෂාව වැදගත් කියලා අපි කිව්වා. මේ ආරක්ෂාව වැදගත් නිසා ඒගොල්ලෝගේ ස්වභාව ධර්මය අවශ්‍යම කම්පෙත්තේ විශාල ප්‍රමාණයක විශාලත්වය වැඩි වෙලා තියෙනවා. හරවන්න පුළුවන් කම්පෙත්තක් තියෙනවා. මේ නිසා කුඩා සියුම් ශබ්දයක් වුණත් ඉතාමත් නිවරදිව ග්‍රහණය කරගැනීමේ හැකියාව මේ සතුන්ට තියෙනවා. පැහැදිලි. එහෙනම් ඔබට මම හිතන්නේ කිව්වදී ඉතාමත් පැහැදිලි. හොඳයි. අපි ඊළඟට යමු වෙනවා තවත් මේ පාඩමේ තවත් මාතෘකාවක් ගැන කරා. දැන් මෙතෙක් කියලා අපි කරේ ශබ්දයක් ඇහෙන්නේ කොහොමද කියන එක. ඔව්. අපේ පාඩමේ දෙවෙනි කොටස විතර ඔබේ පොතේ පළවෙනි කොටස දෙවෙනි කොටස මම යොදාගෙන තියෙනවා. මම දෙවෙනුව කතා කරනවා ශබ්දයක් නිපද වෙන්නේ කොහොමද කියලා. නේද? ශබ්දයක් නිපද වෙන්නේ කෙසේද සොයා බැලීමේ කාර්යය තමයි අපි මේ යන්නේ. හරි. හොඳයි දුවේ පුතේ දැන් ඔබට පේනවා පැහැදිලිවම අපේ තිරේ සටහන් වෙලා තියෙනවා මේ වෙලාවේ ශබ්ද ඇති කරන අවස්ථා කිහිපයක් නේද? ඔව්. අපිට විතරම ඇහෙන શબ્දයක් නේද? සුනකයේ බිරුම් හඬ. සුනකයේ බුරනවා. ඔබට සමහරවිට ඔබගේ මල්ලි හෝ නංගි හෝ අසල ඉන්න කෙනෙක් ඔබට ඕන තරම් ඇහෙනවා ඇති මේ වගේ ඩ්‍රම් එකක් මේ වගේ සංගීත භාණ්ඩයක් වාදනය කරනවා. ඔබට මේක ඔබ ඕන තරම් සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නේද? ගිටාරයක් වාදනය කරනවා. ඒ වගේම ඔබ උදේ නැගිටිනකොට ඔබගේ ගේ අසල ගස්සන නම් ලස්සනට කුරුල්ලන්ගේ ශබ්ද, ලේනුන්ගේ ශබ්ද, වාහන වල ශබ්ද අපිට කියන්න බෑ ශබ්ද මානයක් අපිට පරිසරයෙන්. මේවා හැදෙන්නේ කොහොමද? නිපද වෙන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම අපි සොයා බැලිය යුතුයි. කොහොමද මේවා හැදෙන්නේ? දුවේ පුතේ ශබ්දයක් ඇතිවන විදිය තේරුම් ගන්න මම ඔබ සමග පොඩි ක්‍රියාකාරකම් කිහිපයකට යනවා. දරුවනේ හොඳට අහන් ඉන්න. අපි ක්‍රියාකාරකම කරලා අපි කතා කරමු තවදුරටත් ශබ්දයක් හටගන්නේ ශබ්දයක් නිපද වෙන්නේ කොහොමද කියන එක. මම මේක අවස්ථා දෙකදී පොඩි චලනයක් ඇති කරනවා. ඒ චලනයක් ඇති ඔබ බලන්න මම ඉස්සර රබර් පටි චලනය කරන්නම්. රබර් පටියේ පහළට තියෙන බල මම අතාරිනවා. ඔබට පේනවා එයා චලනයක් ඇති වෙනවා. නැවත නැවත චලනයක්. මේක පහළ යනවා, ඉහළ යනවා, පහළ යනවා, ඉහළ යනවා. ඔය වගේ චලනයක්. මේ ඔබට අපින ඔබ චලනයක්. ඔබ චලනයක් නැත්නම් කම්පනයක් කියලා කියනවා. දරුවනේ මේ කම්පනය ඒ හොඳට ඔබට පේනවා. ඒතර මේ කම්පන ප්‍රතිඵලයක් විදියට නාදයක් නිකුත් වෙනවා. මේ නාදේ දැන් නම් කුඩා නාදයක්. සමහර විට මේක ඔබට ඇහෙනවා ඇති. මම නැවත ශ්‍රවණ අවස්ථාව දෙන්න මම ඇද්ද මේක අතහැරියා. කම්පනයක් ඇති වුණා. බලන ආයකමන අතහැරිය කම්පනයක් ඇති වුණා. කම්පනය සමගම ඔබට නාදයකුත් බිහි වෙන්නේ නැහැ. කම්පනය පැහැදිලිව පේනවා. කම්පනය සමග නාදේ බිහි වෙන්නේ නැහැ. බලමු කම්බිය දිහා. කම්බියත් මම ඇදලා අතාරිනවා. ඔබට පේනවා. ඒකෙන් නම් පැහැදිලි නාදයක් එනවා. ඒකම කම්බියේ කම්පනය සිද්ධ වෙනවා. හොඳයි දුවපතේ අපි එහෙනම් මේ පරීක්ෂණය කළේ කම්බියක් සහ රබර් පටියක් යොදාගෙන කොහොමද මොන විදියකටද නාදයක් බිහි වුනේ
ඒ නාදයේ විහි වෙද්දී කොහොමද එතන සිද්ධ වුණේ කම්පනයක් සිද්ධ වුණ ආකාරය කොහොමද නිරීක්ෂණය කරා. මම දැන් ඔබත් එක්ක කතා කරන්න යන්නේ තවත් ඒ වගේම ඔබට තමයි ක්‍රියාකාරකම කම්පණය පෙන්නනවා. කම්පණය පෙන්නන්න ඔබට තවත් ක්‍රියාකාරකම ඔබත් එක්ක කතා කරනවා. හොඳයි. ඒ තමයි මා ළඟ තියෙනවා මේ වෙලාවේ කුඩා රබානක්. එය ඇත්තට මා විසින් සකසාගත් රබානක්. ඔබට මේ දේ පෙන්නන්න සකස් කර රබානක් තියෙන මේ රබාන අපි බලමු මේ රබානත් එක්ක අපි කොහොමද ශබ්දය ඇති වෙන වෙලාවට කම්පනයක් ඇති වෙනකොට පෙන්වන්නේ කියලා. ඒතර මේ ක්‍රියාකාරකම ඔබගේ දැනට ඔබගේ පෙළ පොතේ තියෙනවා. මේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් ඔබත් එක්කම සාකච්ඡා කරන්න උත්සාහ කරන්න. හොඳයි. දැන් මේ තියෙනවා මෙතන මෙන්න මම විශේෂ සකස් කරලා කුඩා රබානක ආකෘතියක් තිබෙනවා. අපි බලමු පොඩ්ඩක් තවත් ලං කරලා ඒක. දැන් ඔබ දකිනවා මේ මෙතන කුඩා රබානක් ආකාර ව්‍යුහයක් තියෙන මේ ඇත්තම රබානක් නෙමෙයි මම සකස් කරලා දෙයක්. මම කරේ වාදනයක් අරගෙන ඔබත් ඒ වගේ නිර්මාණ කරන්න. ඒ වාදනයේ මත ඔබ කරලා ඇති වුන්තරම් මේ වගේ දේවල්. වාදනයේ මතට මම බැලුම් පටලයක් ඇදලා සවි කරා. මේක නාදයක් වෙනවා. මේක තට්ටු කරාම නාදයක් ඇති වෙනවා. මම පෑනෙන් තට්ටු කරනවා. ඔබට එන නාදයක්. අපි බලමු මම මේ නාදයක් බිහි වෙනවා කියන දරුනේ මෙතන අනිවාර්යෙන් කම්පනයක් සිද්ධ වෙන්න ඕන. හැබැයි අපිට කම්පන නිරීක්ෂණය කරන්න අමාරු මෙහෙම තියාගන්න. නිසා මම කරනවා මේ වගේ දැන් මම කුඩා කඩදාසි කුලි කිහිපයක් මේ මතට දානවා. ඔබ නිරීක්ෂණය වෙන නැති කඩදාසි කුලි. මම කරන්නේ මේ මගේ පෑනෙන් ඔබට පේනවා මම මේක තට්ටු කරනකොට නේද ඔබට පේනවා නාදයක් ඇති වෙනවා සමගම මේ කඩදාසි කැබලි ඉහළට විසවීමක් වෙනවා මේ නේද නාදයක් බිහි වෙනවා ඒකම අපිට පේන මේ නාදයක් බිහි වෙනවා අපි තාම වැඩි ඉහළ නාදයක් ඇති කරනොත් එහෙම ඔබට පේනවා කඩදාසි වල විශ් වෙලා ගියා. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් කම්පනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක පැහැදිලියි. හොඳයි. මම තවත් ඔබට මේ වගේම ක්‍රියාකාරකමක් කරලා පෙන්නනවා. ඒ තමයි මම ගන්නවා කුඩා ස්පීකරයක්. වත් මේක දෙක කරලා බලන්න. මේ වගේ කුඩා ස්පීකරයක් ඔබ සතුව ඇති. මේ ස්පීකරේ නිවැරදිව අග්‍ර දෙකට ඔබ වයර් කැබලි දෙකක් සන්නායක කැබලි දෙක සම්බන්ධ කරගන්න. මේ ශබ්දේ නම් ඔබට එච්චර ඇහෙන එකක් නැහැ. මම අපිට පෙන්නන්නම්. දැන් මේ තියෙනවා මම ගන්නවා කෝෂ දෙකක්. කෝෂ දෙකක් මා සතුව තියෙනවා. මම කරන්නේ මේ කෝෂ දෙක සම්බන්ධ කරනවා වරින් වර සම්බන්ධ ස්පීකරේට. ඔව්. අපි ශ්‍රවණය කරන ඔබට නාදයක් ඇහෙනවා ඇති. නේද? මම ඊළඟට කරන්නේ අපි සපයාගත් කුඩා කඩදාසි කැබලි මේ මත තියනවා. තියලා මම නැවත වරක් මේක විදුලිය ලබා දෙනවා වරින් වර. ඔබට හොඳ නිරීක්ෂණය කරන්න ඔබට තමයි පේනවා ඇති. මේ කඩදාසි කැබලි වල සුළු චලිතයක් අපිට දකින්න හම්බ වෙනවා. ඔබ හොඳ නිරීක්ෂණය කරන්න මේ කඩදාසි කැබලි මෙහෙම තිබ්බොත් එහෙම ඔව් ඔබට නිරීක්ෂණය වෙන මට්ටමේ සමහරට ඇතිව දැන් නිරීක්ෂණය වෙනවා නේද? ඔව් මේ කඩදාසි කැබලි වල චලනයක් සිද්ධ වෙනවා. ඔබ දකින්න ඇති නේද? චලනයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ ස්පීකරය නැත්නම් මේ ශබ්ද මේ ස්පීකරය විදුලිය ලබා දෙන මෙයා ශබ්දයක් ඇති කරනවා. මේ ශබ්දය ඇති කරන්නේ මෙන්න උඩ තියෙන පටලේ කම්පණය වීමක් වෙනවා. දැන් ඔබට පේනවා මේකේ පටලයක් තියෙනවා. මේ පටලේ කම්පණය වීමක් සිද්ධ වෙනවා. ඒ කම්පණයෙන් තමයි අපිට මේකේ හඬ ඇති කරන්නේ. ඒතර දරුවනේ මේ හඬ ඇති කිරීමේදී ඇතිවන කම්පණය මේ මත තිබ්බ කඩදාසි ගුලි කඩදාසි කැබලි ඉහළ විසීමෙන් ඔබ පැහැදිලිව නිරීක්ෂණය කරා. හොඳයි. එහෙනම් දරුවනේ අපි දැන් ක්‍රියාකාරකම් කිහිපයක් කරා අපේ පාඩම සම්බන්ධව. ඒ ක්‍රියාකාරකම් මම හිතන ඔබට පැහැදිලි ඇති. ඔබට මම ආරාධනා කරනවා ඔබට යෝජනා කරන දරුවනේ මේ ක්‍රියාකාරකම් ඔබ නිවසේදී කරන්න, පාසලේදී යාළුවොත් එක්ක කරන්න, කරලා තවදුරටත් මේවා සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කරන්න. එතකොට ඔබ නිතරම විද්‍යාව ඉගෙන ගන්න හොඳ දරුවෙකුට පත් වෙවි. එහෙනම් අපි නැවත වරක් අපේ පාඩමට
යමු. හොඳයි. දරුවනේ ඔබට මම ක්‍රියාකාරකම අතරදී කියලා දුන්නා ශබ්දයක් ඇති වෙන්න දෙදරීමක් නැත්නම් අපි කියන කම්පනයක් අවශ්‍යයි කියලා. කම්පනය කියන වචනේ මම ඔබට පැහැදිලි කරා. යම් ශබ්දයක් ඇති වෙන්නේ ඕනම තැනක ඕනම වෙලාවක සිදුවන කම්පනයක් නිසා. දැන් මොකද්ද මේ කම්පනයක් කියන්නේ මම ඔබට පැහැදිලි කරා. ඒකෙදි මම ඔබට කිව්වා ඔබ දැක්කා රබර් පටියක් අපි ඇන දෙක සවි කරලා තිබුණා. කම්බියක් ඇන දෙක සවි කරලා තිබුණා. අපි රබර් පටිය ඇදලා අතෑරියම රබර් පටිය ඔබ දැක්ක පැහැදිලි චලිතයක්. සෙලවීම. අපි කියන ඔබ චලිතයක්. ඔබ චලිතයක්. අපි ඒවට කියන විද්‍යාවේ කම්පන කියලා. අපි කියන කම්පන කියලා. ඒතර මෙන්න මේ ශබ්දයක් ඇති වෙන්න ඕන වෙලාවක කම්පනයක් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද්ද කම්පනයක් කියලා කියන්නේ? හඬ නිපදවන සෑම අවස්ථාවකදීම සිදුවන ඔබ චලනයක් අපි කම්පනයක් ලෙස හඳුන්වනවා. චලනයක් ඇති වෙන අවස්ථාවක සිදුවෙන ඔබ චලිතයක් අපි කම්පනයක් කියලා හඳුන්වනවා. ඔබ දැක්කා රබර් පටියේ කම්පණය වුණා ඒ වෙලාවේ ශබ්දයක් ඇති වුණා. ඔබ දැක්කා අපි ඇදලා ආර්ථය සහිතව සවිකල කම්බිය කම්පණය කරා ඒ වෙලාවේ චලිතයක් ඔබ නිරීක්ෂණය කරා ඒ වගේම ශබ්දයක් ඇති වුණා. ඒ වගේම ඔබ දැක්කා අර අපි සාදාගත් අබාන වැනි උපකරණය නේද පටලය ඒ පටලය මම කම්පණය කරා ඒ වෙලාවේ ශබ්දයක් ඇති වුණා. එහෙනම් ඔන්න මම නැවත ඔබට කියනවා පරිසරයේ ශබ්ද ඇති වෙනවා ශබ්ද නිපද වෙනවා මේ නිපද වෙන්න හේතු තියෙනවා මේ නිපද වෙන්න දරුවනේ මොකද්ද ඕනම තැනක ඕනම ශබ්දයක් හටගන්නේ කම්පණය වීමක ප්‍රතිඵලයක් විදියට. දැන් ඇදපු කම්බියක් ශබ්දයක් වුණා ඇදපු කම්බියක් අපි තද කරලා අතහැරියම ශබ්දයක් ඇති වෙනවා. අපි දැන් කලින් අවස්ථාවේ කරේ මොකද්ද කම්පණය වුනේ? කම්බිය කම්බන ශබ්දයක් ඇති වෙනවා. අබාන පටලයට අපි ගහනවා. අබාන පටලයට තට්ටු කරනවා. ඔබ දැක්කා නේද? ඔබ දැක්ක පැහැදිලිව. ඒතර කම්පනයක් වුණා. ශබ්දයක් ඇති වුණා. කම්පණය වුණේ කවුද? කම්පණය වුණේ කවුද? ඔව්. ඒකේ පටලය. පටලේ කම්පනයක් මගින් තමයි ශබ්දය හටගන්නේ. ඔබ දැක්කා රබර් පටිය. කම්පණය වුණා පැහැදිලිව දැක්ක එක නම් ඒකෙදි ඔබ ශබ්දය නිරීක්ෂණය කරා, ශබ්ද ශ්‍රවණය කළා. ඒකෙදි ශබ්ද ශ්‍රවණය කරාම ඔබ දැක්කා. ඔබට ඇහුණා දැක්කා. ඒ වගේම මේ රබර් පටලේ කම්පනයක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න ඔබත් එක මම නැවතත් කියනවා පැහැදිලිව බලා ගන්න. හඬ නිපදවන සෑම අවස්ථාවකදීම යම් ද්‍රව්‍යයක කම්පනයක් නැත්නම් ඔබ චලනයක් සිද්ධ වෙන්න ඕන. සිද්ධ වෙනවා. දැන් ඔබට පේන අතර අපි රූපේ දෙන බල්ලෙක් නැත්නම් සුනකෙක් විරුම් හඬක් ඇති කරනවා. ඒකෙදි කොහොමද ඒක ඇති වෙන්නේ? දැන් මම ශබ්ද ඇති කරනවා. ඔබ ශබ්ද ඇති කරනවා. ඔබ කතා කරනවා. කොහොමද ඇති වෙන්නේ? දරුවනේ අපේ මෙන්න මේ ගෙල ආසන්නේ ගෙල ප්‍රදේශයේ ඇතුලෙන් තියෙනවා පටල වගේක්. ඔබ ලොකු පන්තිල් ගියාම තවදුරටත් ඉගෙන ගනිමි. අපි කියන ස්වර තන්ත්‍ර කියලා වචන මත තියාගන්න ස්වර තන්ත්‍ර. මේ ස්වර තන්ත්‍ර අපි හඬ නැගීමේදී කම්පණය වෙලා තමයි මේ හඬ ඇති කරන්නේ. සත්තු හැමෝන්ටම කුරුල්ලට අර සුනකයට ඕ වෙනස් සතුන්ට මේ ස්වර තන්ත්‍ර තියෙනවා. ඔවුන් ඒවා කම්පණය කරලා විවිධ වූ ශබ්ද ඇති කරනවා. ඔබ ඒවත් ඇවිදිනවා පොඩ්ඩක් බලන්නකෝ. එක එක කුරුල්ලොන්ගේ ශබ්ද වෙනස්. එක එක සත්තුන්ගේ ශබ්ද වෙනස්. ඒකට හේතුව ඔවුන්ගේ ගෙලේ තියෙන අර පටලවල ස්වභාවය වෙනස් වීම නිසා. පටලයක ස්වභාවය වෙනස් වෙනකොට ඒක ශබ්දයේ ස්වභාවයත් සුළු වශයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් අප ගොඩක් දේවල් දාන්න. මම නැවතත් මේ වෙලාව අපි කියනද්දී මම ආයෙ මතක් කරන්නම්. හිතියෙම කිව්වොත් ශබ්දයක් නිපද වෙන්නේ යම් ද්‍රව්‍යයක වස්තුවක සිදුවන කම්පනයක් නිසා. ඒ කම්පනයේ ස්වභාවයම ශබ්දයේ ස්වභාවයත් විදියත් හඬත් මිහිරි අමිහිරි බවත් වෙනස් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් නිවසේ තියෙන බොහෝ දේවල්ට පොඩ්ඩක් තට්ටු කරලා හානියක් නොවන විදියට
බලන්නේ වේ ශබ්ද වෙනස් කියන එක. පොඩි පොඩි දේවල් පොඩි පොඩි කැබල් එකකට තට්ටු කරන්න විවිධ තැන් වල ඔබට තේරෙන විවිධ හඬවල් එනවා. ඒ සෑම අවස්ථාවකදීම ඔබ තට්ටු කරන උපකරණය සුළු හෝ කම්පනයක් එනවා. නැත්නම් චලිතයක් එනවා. ඒ හඬ ඔබට පේවි වෙනස්. හඳුනගන්නේ පහසුව තියෙනවා. හොඳයි දුන්නේ. මම ඔබත් සමග තවත් පොඩි ක්‍රියාකාරකමකට එනවා. මම යොමු වෙනවා තවත් කුඩා ක්‍රියාකාරකමකට. මේ ක්‍රියාකාරකමෙත් ඔබට මම පැහැදිලි කරලා දෙන්නේ කොහොමද ශබ්දයක් ඇති වෙනකොට මම ඔබට කිව්ව කම්පනයක් හටගන්නේ කියලා. කම්පනයක් හටගන්න විදිය මේ අවස්ථාවේ මම ඔබත් එක්ක සමග සුළු ක්‍රියාකාරකමක් සම්බන්ධ වෙනවා. ඔබට සපය ගන්න වෙනවා මෙන්න මේ විදිහේ කුඩා බයිසිකල් සීනුවක්. කුඩා බයිසිකල් සීනුව සපය ගන්න වෙනවා. හරි. මගේ අතේ කුඩා බයිසිකල් සීනුවක්. සමහර විට මම මේ දැන් ඔබට මේ බයිසිකල් හොඳින් පේනවා ඇති. මම මේ සීනුව නාද කිරීමක් කරනවා. ඔබට මේ නාදය ශ්‍රවණය වෙයි. හොඳින් ශ්‍රවණය කරන්න. ඔව් මම හිතන්නේ ඔබට මිහිරි ශබ්දයක් සමග මේ නාදය ශ්‍රවණය වුණා. මම දැන් පොඩි දෙයක් කරනවා. මම මේ බයිසිකල් බෙල් එකේ මේ මතට මගේ ඇඟිලි දෙකක් දැම්මා. තව බලන්න මම මේක අල්ලගෙන මම නැවත මේක නාද කිරීමක් කරනවා. දැන් ඔබට පේනවා මේක අල්ලගත්තට පස්සේ මේ නාදය සම්පූර්ණ වෙනස් වෙනවා. ආයි නිරීක්ෂණය කරන්න. මේ නාදයත් මම මේක ස්පර්ශ කරාට පස්සේ ඇතිවන නාදයක්. ඔබට මේ නාද දෙකේ පැහැදිලි වෙනසක් දකිනවා. මේ වෙලාවේ නාදය ගලා යාමක් සිද්ධ වෙන්නේ අමිහිරි බවක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ නාදය මිහිරි බවක් තියෙනවා. ඇයි යෝගකට හේතුව කියලා අපි පොඩ්ඩක් කතා කරමුද? ඔබ සූදානම් නැති තරුණේ වෙන්නේ මේකයි. දැන් මේ නාදය මම මේ බෙල් එක ක්‍රියාත්මක කරනකොට මේ නාදය ඇති වෙන්නේ කම්පනයක් නිසා. මොකද්ද කම්පනය? මෙන්න මේ ඔබට පේන මෙන්න මේ දම් පාට බෙල් පියන සීනු පියන කම්පණය වීමක් වෙනවා. ඒ කම්පණය වෙලා ඔබට නාදය ඇහෙනවා. හැබැයි මම මේක අතින් ස්පර්ශ කරාම ඔබට පේනවා මම නැවතරක් කරන්නම්. ඒ ශබ්දය ඔබට පැහැදිලිව ශ්‍රවණය වෙන්නේ නැහැ. ගැඹුරු හඬක් ඇති වුණා. හඬ වෙනස් වුණා. මේ හඬ වෙනස් වීමට හේතුව තමයි මේ බෙල් පියනේ කම්පණය නතර වුණා. කම්පණය අඩු වුණා. සීමා වුණා. ඒ සීමා වීම නිසා මේකෙන් අපිට නියමිත ස්වරය නැත්නම් නියමිත ශබ්දය ලබා ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔබටත් මේ දේ කරන්න පුළුවන් පහසුවෙන්. ඔබ බෙල් පියනක් ගන්න. සපයකට බෙල් පියනක් නේද? ඔබට පුළුවන් මේ බෙල් පියන මෙහෙම තීතු ඔබ නාද කරන්න. මම කරාමගේ නාද කරලා බලන්න. ශබ්ද ශ්‍රවණය කරන්න. දැන් ඔබ දැන් මේ අවස්ථාවේ ඔබ ළඟ තියෙනවා නම් බයිසිකල් සීනුවක් ඔබට කරන්න පුළුවන්. එහෙම නැත්නම් එම සීනුව නැත්නම් ලෝහ වාදනයක් කෝප්පයක් ලෝහ වාදනයක් කෝප්පයක් වගේ ශබ්දයක් ඇති කළ ඕනෑම දෙයක් මේකට සුදුසුයි. ඔබට මේ බයිසිකල් සීනුවක්ම අවශ්‍ය වෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන ද්‍රව්‍ය මත පරීක්ෂණ කරන්න ඉගෙන ගැනීම කුඩා කාලෙක හරි වැදගත්. අපිට මේ දේ නැහැ, මේ දේ සපය ගන්න බැරි නිසා අපි අද පරීක්ෂණය කරේ නැහැ. එහෙම නෙමෙයි. ඔබට තියෙන දරුවනේ අපේ අවටින් සපය ගන්න මේ සඳහා ආදේශ ද්‍රව්‍ය ඕන තරම්. ඒ ද්‍රව්‍යයක් තෝරගෙන, ඒ ද්‍රව්‍ය අරගෙන ඔබ ක්‍රියාකාරකම් හිතෙන්න. ක්‍රියාකාරකම් කරන්න බෑ කවදාකවත් කිසිම කෙනෙකුට සියලු දේ සම්පූර්ණ වෙලා වැඩ කරන්න බෑ. අපි තියෙන ද්‍රව්‍ය වලින් අපේ දේවල් ඉගෙන ගන්න එක කරනකොට හරි වැදගත් වෙන්නේ. හොඳයි. මෙන්න බලන්නකෝ. අපේ ඉන්න ළමයා විසින් මේ බෙල් පියන ස්පර්ශ කරනවා. මේ බෙල් පියන ස්පර්ශ කරාට පස්සේ එයාට ඇහෙනවා ඇති අනිවාර්යෙන්ම කලින් ඇහුණට වඩා අඩු ශබ්දයක්. වෙනස් වූ ශබ්දයක්. ඒකට හේතුව මම ඔබට කිව්වා. දරුවනේ තවත් ක්‍රියාකාරකමක් ඔබට කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රියාකාරකම. ශබ්දයක් ඇති වෙන්න කම්පනයක් අවශ්‍යයි කියලා පෙන්වන්න අපිට තවත් ක්‍රියාකාරකමක යෙදෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඔබ දැන් අපේ වීඩියෝ එක නවත්තලා මෙන්න මේ දේවල් සපය ගන්න. ඔබට රබානක් අවශ්‍ය වෙනවා. ඔබට රබානක් නොමැති නම් මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් නේද? මම වාදනයක බැලුම් පටලයක් දාලා කුඩා උපකරණයක් හදාගන්න තියෙනවා. මේක මම කලින් ඔබට පෙන්නනවා. එතන මේ උපකරණය මේක රබානක්.
බලන්න. මේක නාද ඇති කිරීමේ ඇති හැකියාව තියෙනවා මේ සඳහා. නේද? මේදී නාදයක් ඇති කළ හැකි. මේ වගේ දෙයක් හදාගත්තත් ඔබට කමන්නේ. දැන් ඔබ අවශ්‍ය නම් වීඩියෝ නවත්තලා මෙතනින් ඔබ මේ ද්‍රව්‍ය සපයගෙන මා සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. හොඳයි. හොඳයි. ඔබ සපයාගත් අබාන ඔබ රබාන මතට කුඩා කඩදාසි කැබලි කිහිපයක් දමන්න. රබාන මතට කුඩා කඩදාසි කැබලි කිහිපයක් දමන්න. දාලා ඔබට පුළුවන් මේ රබානට පොඩි සුළු චලනයක් නැත්නම් සුළු තට්ටු කිරීමක් කරන්න. ඒකම දරුවනේ ඔබට හඬක් ඇති වෙනවා. පැහැදිලිව ඇහෙනවා. රබාන් පටලට ගැහුවම පැහැදිලිව හඬක් ඇති වෙනවා. නේද? දැන් මේ හඬක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නේද? ඔබ ඒකම නිරීක්ෂණය කරાવી මේ මත යොදන කඩදාසි කැබලි ඉහළ පහළ චලනය වීම සිද්ධ වෙනවායි කියන්නේ. මං කලින් ක්‍රියාකාරකමේ ඔබට කරා වගේම මෙතනත් මේ පටලයේ කම්පනය සිද්ධ වෙලා තියෙනවා. ඒ කම්පන නිසා තමයි දරුවනේ මේ කඩදාසි කැබලි එහා මෙහා චලනයක් සිද්ධ වුනේ. දැන් අපි බොහෝ දේවල් අද කතා කරා. අපි ඔබට කිව්වා ඔබට පොඩ්ඩක් නැවත මතකයට ගත්තොත් ශබ්දය අපට වැදගත් දෙයක් පරිසරය හඳුනගන්න. මේ ශබ්දය ලබා ගන්න අපි කන කියන ඉන්ද්‍රිය සංවේදී ඉන්ද්‍රිය පාවිච්චි කරනවා. මේ කනට ශබ්දය එන්නේ වායු ගෝලයේ තුලින් එන්නත් පුළුවන්. ඝන ද්‍රව්‍ය තුලින් විද්‍රව්‍ය තුලින් ශබ්ද එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වායු ගෝලය. වායු ගෝලයෙන් එන ශබ්ද දරුවනේ කනට ඇතුල් වෙලා මේක යනවා මොළයට. මොළෙන් තමයි අපේ ශබ්ද හඳුනා ගැනීමත් තේරුම් ගැනීමත් කරන්නේ. ඊට පස්සේ මම ඔබත් එක්ක කිව්වා අපේ කම්පෙත්තෙන් කරන්නේ ශබ්දය කන තුලට හරවා යවණය. ඉතින් මේ හරවා යැවීම හොඳින් සිද්ධ වෙනවා කම්පෙත්ත විශාලයි. මම ඔබට කිව්වා සතුන්ගේ කම්පෙත්ත විශාලයි සතාට වඩා. සතාට සාපේක්ෂව විශාලයි. හරවා යවන්න පුළුවන්. ඒ නිසා සතුන්ට අපිට වඩා හොඳට සමහර ශ්‍රවණයන් කුඩා ශබ්ද ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. ඒක දරුවනේ එයාලගේ ආරක්ෂාවට හරි වැදගත් දෙයක්. හරි. ඊට පස්සේ මම ඔබත් එක්ක කතා කරා කම්පෙත්ත විශාල වෙනකොට වැඩි වාසියක් අත් කරගන්න බව පෙන්නන්න කේතුවක් පාවිච්චි කරලා කුඩා ක්‍රියාකාරකමක් කරා. අපිට පැහැදිලිුණා ඒකදී කේතුව පාවිච්චි කරාම අපේ ඇසීමේ తত্ত্বය, ශ්‍රවණ తত্ত্বය හොඳින් සිද්ධ වෙනවයි කියලා නේද? කේතුව පාවිච්චි කරන වෙලාවේ අපිට හොඳින් ඇහුණා. වැඩි ශබ්ද තරංග ප්‍රමාණයක් අපේ කනට ආවා. ඒතකොට කුඩා ශබ්දය, ඔරලෝසුවේ කුඩා ශබ්දය ශ්‍රවණය කිරීමේ හැකියාව ඔබටත් මටත් ලැබුණා. මේක පරික්ෂා තවදුරටත් කරලා බලන්න. ඒතර ඔබට තේරෙයි කීප වතාවක් කරන්න තේරෙයි මෙහෙම දෙයක් වෙනව නේද කියලා. හොඳයි. ඊළඟට අපේ පාඩමේ අවසාන කොටස මම මේ ඔබ නැගෙන යන්නේ. දැන් ඔබට මම කිව්වා නේද? ශබ්ද අපේ පරිසරේ ගොඩක් ඇති වෙනවා. අපිට ගැටලුවක් තියෙනවා මේ ශබ්ද ඇති වෙන්නේ කොහොමද කියලා. අපිට ඒකට උත්තරේ හොයාගෙන ගියා. ඒ වෙලාවේ මම කිව්වා ශබ්ද ඇති වෙන්නේ කම්පණය නිසායි කියලා. දරුවනේ මේ ශබ්ද ඇති කරන ගොඩක් දේවල් අපේ පරිසරේ තියෙනවා. මේවට අපි නමක් කියනවා ශබ්දයක් ඇති කරන ඕනෑම උපකරණයක් අපි හඳුන්වන දරුවනේ ධ්වනි ප්‍රභවයක් කියලා. ශබ්දයක් ඇති කරන ඕනෑම උපකරණයක් අපි කියනවා ධ්වනි ප්‍රභවයක් කියලා. සියලුම සංගීත භාණ්ඩ ධ්වනි ප්‍රභව වලට අයිති වෙනවා. මේ සතුන් පවා ඇත්තම ධ්වනියක් ඇති කරනවා නම් ඒගොල්ලෝ ධ්වනි ප්‍රභව වෙනවා. මගේ මේ පටලයේ ධ්වනි ප්‍රභවයක් වෙනවා. ඔබ මේසෙට තට්ටු කරනවා නම් පෑනකින් මේසය ධ්වනි ප්‍රභවයක් කොට ධ්වනිය හදන ඕනම දෙයක් අපි කියනවා ධ්වනි ප්‍රභවයක් කියලා. ඒ කියන්නේ ඔබට මේ ධ්වනි ප්‍රභව සම්බන්ධව පරිසරයෙන් ගොඩක් දේවල් ගණන් පුළුවන්. ගොඩාක් ධ්වනි ප්‍රභව පරිසරයේ තියෙනවා. හොඳයි. එහෙනම් මම ඔබට යෝජනා කරනවා ඔබගේ පරිසරයේ තියෙන ධ්වනි ප්‍රභව ටිකක් ලියන්න, තොරතුරු එකතු කරන්න. මේ ක්‍රියාකාරකම් ගෙදරදී කරන්න. මම ඔබත් එක්ක කතා කරේ 6 ශ්‍රේණියේ ශබ්දය සහ ඇසීම කියන පාඩමේ කොටසක්. අපි අනිත් කොටසත් සමග ළඟදිම ඔබ සමග එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ දරුවන්ට අපේ දරුවන්ට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති අපේ ක්‍රියාකාරකම්
අවබෝධ වෙන්නේ නැති ඔබ තවදුරටත් ක්‍රියාකාරකම් වල යෙදෙන්න ක්‍රියාකාරකම් ඔබ නවත්තන්න එපා. මොකද විද්‍යාව වගේ විෂයක යමක් තහවුරු වෙන්නේ ඔබ දක්ෂයෙක් වෙන්නේ දරුවනේ ගුරුවරයා කියලා දුන්න දේ විතරක් කරනකොට නෙවෙයි ක්‍රියාකාරකම් එක්ක ජීවිතය පවත්වා ගන්නකොට අලුත් අත්දැකීම් ලබනකොට. ඒ අදහසක් තමයි මම අද ඔබගෙන් සමු ගන්නවා. නැවත ධ්වනි ප්‍රබව අවසාන වශයෙන් ඔබට ධ්වනි ප්‍රබව කතා කරලා අපේ ශබ්දය සහ ඇසීම කියන පාඩමේ ඉතිරි කොටස සමග හමුවේ බලාපොරොත්තු වෙමින් මම නිහඬ වෙනවා.